නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතවර අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ උතුම් සද්ධර්ම දේශනාවට අනුග්‍රහය දරන්නේ ප්‍රංශයේ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් ශාන්ති සූරියමාලා මහත්මිය, මේරී විජේසේකර, ශීලා හේවා විතාරණ, ලලිතා උඩවත්ත සහ ස්වර්ණා ජයලත් යන ඒ පින්වතුන්ලා විසින් තමන්ගේ ජීවිතයට සියලු දානයන් අතර අග්‍ර වූ ධර්ම දානමය පින සිද්ධ කර ගැනීමේ උදාර චේතනාවෙන් ඒ පින්වතුන්ලා අද මේ දේශනාවට දායකත්වයන් දරනු ලබනවා. අද ධර්ම දේශනාවේදී අපි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ පිරිනිවන් වැඩීමේ කතාවයි ඉගෙන ගන්නේ. පින්වතුනි, මුගලන් මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ සෝභමාන කරපු මේ බුදු සසුනේ ධර්ම පුරෝහිතයන් වහන්සේ. එරදී බලලාභී භික්ෂූන් අතර අග්‍රේසර උතුමන් වහන්සේ. මේ බුදු සසුනේ ද්විතීය අග්‍රශ්‍රාවකයන් වහන්සේ. ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට, සබ්‍රහ්මචාරීන් වහන්සේලාට කිරිමවක් වගේ වුණා අපේ මුගලන් මහරහතන් වහන්සේ. ඒ වුණාට මුගලන් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ කතාව නම් ඊට වඩා හාත්පසින් වෙනස් එකක්. මුගලන් මහරහතන් වහන්සේගේ උතුම් පිරිනිවීමේ පුවත අපි මේ තේර ගාථාවන් විස්තර කර ගනිමින්ම ඉගෙන ගනිමු. අද තේර ගාථා අපිට ආරම්භ කරන්න තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ පෝටිල කියන භික්ෂුව ආරම්භයා. ඒ පෝටිල භික්ෂුවගේ සිදුවීමක් මුල් කරගෙන වදාළ ගාථා වලින්. ඔය පෝටිල කියන්නේ කවුද? ඒ පෝටිල භික්ෂුව කියන්නේ පැවිදි වෙලා හොඳට ධර්ම ඉගෙන ගත්ත කෙනෙක්. ධර්ම ඉගෙන ගත්තට පස්සේ මෙයාට හරි ලස්සනට බණ කියන්න පුළුවන් වුණා. එතකොට බණ කියන්නම ආස කළා. බණ කියන්න ප්‍රශංසා ලැබෙනවා. බණ කියන්න පිරිවර හැදෙනවා. අනේ ඔබ වහන්සේගේ බණපදවල ලස්සන කියලා ගිහි පාර්ශවයේ මේ පෝටිල භික්ෂුවට සත්කාර සම්මාන කරනවා, මහා ඉහලින් පිළිගන්නවා. පැවිදි කාණ්ඩෙත් පැවිදි භික්ෂූන් වහන්සේලාත් මේ පෝටිල භික්ෂුව ප්‍රසිද්ධ කෙනෙක් නිසා බොහෝමයක් වටේ එකතු වෙන්න පටන් ගත්තා. එතකොට මේ පෝටිල භික්ෂුවට තමන්ගේ නිවන් මඟ අමතක වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයේ දිහා බලනකොට ඒ පෝටිල භික්ෂුවට පිනක් තිබුණා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට හසු වෙන්න. බුදුරජාණන් වහන්සේ මේ පෝටිල භික්ෂුවව දකිනවා. දැකලා කල්පනා කළා මේ පෝටිලට නිවන් දැකීම පිණිසම පින තියෙනවා. පුණ්‍ය සංස්කාර තියෙනවා නිවන් දැකීමටම. හැබැයි ඒ පුණ්‍ය සංස්කාරය අහුරාගෙන ඉන්නවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට මත්වීමෙන්. මේ පෝටිලට සිහිය උපද්දන්න ඕන. බුදුරජාණන් වහන්සේ සිහිය උපද්දන්න කල්පනා කළේ ටිකක් තද ක්‍රමයකට. මොකද මෙයා ධර්මයේ දන්න කෙනෙක්. මෙයාට එකපාර ධර්ම කාරණා කිව්වට මෙයාගේ හිත නැවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෝටිල භික්ෂුවට සැර වචනකින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.
මේ පෝටිල භික්ෂුව ප්‍රසිද්ධ කෙනෙක්. භික්ෂු සංඝයාගෙන් මහා ගෞරව ලබන කෙනෙක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ පෝටිල භික්ෂුව ආමන්ත්‍රණය කරන්නේ තුච්ච පෝටිල. තුච්ච පෝටිල කියලා කිව්වේ තුච්ච කියන්නේ පාලියෙන් හිස් පොටිල කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. බුදුරජාණන් වහන්සේ නිකන් හමු වුණත් පෝටිල භික්ෂුවකින් අහන්නේ තුච්ච පෝටිල කොහොමද කියලා අහනවා. තුච්ච කියන කෑල්ල දැම්මා. එතකොට ඒ කාලේ මේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ මේ පෝටිල භික්ෂුව ආමන්ත්‍රණය කරනකොට තුච්ච පෝටිල කියන්නේ ඇයි කියලා තමන් වහන්සේගේ හිතින් පිරිසිඳ බැලුවා. එතකොට දැක්කේ මේ භික්ෂුව ලස්සනට බණපද කිව්වට බොහෝ පිරිසක් ඒ බණට වසඟ වෙලා හිටියට චිත්ත දියුණුවක් නැහැ. ආන්නේ වෙලාවේ මේ එබඳු භික්ෂූන් ගැන මහා සංවේග ජනක හිතක් අපේ මුගලන් මහරහතන් වහන්සේට හටගත්තා. ඒ පෝටිල භික්ෂුව පින්වතුනි පස්සේ කාලෙක ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ ආමන්ත්‍රණය නිසාම සංවේගයට පත් වෙලා සම්බුද්ධ ශාසනය දමනය වෙලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. නමුත් ඒ සිදුවීම සිද්ධ වෙන්න කලින් තමයි අර තුච්ච පෝටිල කියලා ආමන්ත්‍රණය කරන කාලේ අපේ මුගලන් මහරහතන් වහන්සේ පෝටිල භික්ෂුව අරඹයා එතන හිටපු සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මෙන්න මේ විදිහේ අවවාදයක් කළා. ඒ තැනැත්තා ඉස්සරහට අරගෙන ඉන්නේ සංසාරයමයි. සද්ධර්මයේ දකින්නේ නැහැ. වක්‍ර ගමනකයි එයා යන්නේ. මිත්‍යා ගමනකයි එයා යන්නේ. යමෙක් ධර්මයේ දැනගෙන ධර්මයේ මතක තියාගෙන ධර්මයේ කිව්වත් ධර්මයේ අනුගමනය කරන්නේ නැත්නම් පින්වතුනි ඒ කෙනා හරියට පහනක් අතේ දරාගෙන ඉන්න අන්ධෙක් වගේ. එයාගේ අතේ තියෙන පහනින් අනිත් අයට ආලෝකයක් ලැබෙනවා. හැබැයි Tamanට අඳුර. Tamanගේ අතේ පහන් 1000ක් තිබුණත් Taman අන්ධකාරේ. ඉතින් ඒ වගේ ගමනක් තියෙන කෙනාගේ ගමනට වැරදි ගමනක් මිත්‍යා ගමනක් කියලා කියන්නේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ වදාලා එයා ධර්මයේ ඉගෙන ගත්තට ඉස්සරහට අරගෙන ඉන්නේ සංසාරේ. ඔහු සද්ධර්මයේ කියන එක දකින්නේ. ඔහුට තියෙන්නේ වක්‍ර ගමනක්. ඔහුට තියෙන්නේ මිත්‍යා ගමනක්. සංස්කාරයන්ම වැළඳගෙන ඉන්නේ අසූචි තවරාගත් පණුවෙක් වගේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යම් භික්ෂුවක් හසු වෙනවා නම් මේ බුදු සසුනේ ඒ භික්ෂුවට කියන්නේ අසූචි වලට හසු වෙච්ච පණුවා කියලා. යමෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මහා වටිනා දෙයක් විදිහට වැළඳ ගන්නවා නම් එයා හරියට විශාල අසූචි ගොඩකට ඇදෙන පණුවෙක් වගේ. යම් භික්ෂුවක් ලාභ සත්කාර වලට ගිජු වුණොත් එයාට ගමන් කරන්න තියෙන්නේ හිස් ගමනක්. ඔහොම මුගලන් මහරහතන් වහන්සේ භික්ෂූන්ට දහම් අවවාද කර කර ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේට පේනවා ඈතින් වැඩම කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේව පෙන්නලා අර භික්ෂූන්ට කිව්වා එහෙත් අර වඩින සැරියුත් මුනිදුන් දෙස බලන්න කොයි තරම් සුන්දර කෙනෙක්ද. උන්වහන්සේ සමත විදර්ශනා දෙකම කෙලවර දක්වා දියුණු කරලා දෙපැත්තෙන්ම නිදහස් වෙලා ඉන්නේ. අර වඩින සැරියුත් මුනිදුන් දෙස බලන්න. උන්වහන්සේ තුල කෙලෙස් හොල් නැහැ. සියලු බන්ධන කැඩිලා තියෙන්නේ. ත්‍රිවිද්‍යාව ලැබලා ඉන්නේ. මාර සේනාව පැරැද්දුවා. ඒ නිසාම මිනිසුන්ගේ පුද පූජාවන් ලැබීමට සුදුසු උතුම් පින්කෙතක් වෙලා ඉන්නේ. ඉතින් ওই ගාථා වදාරන්න සිදුුනේ හේතුුනේ ඔන්න ඔය පසුබිම. සාරිපුත්ත මහරහතන් වහන්සේ දකිනකොට මුගලන් මහරහතන් වහන්සේ ගුණ වර්ණනා කරනවා. ඒක මුගලන් මහරහතන් වහන්සේගේ ස්වභාවය. මුගලන් මහරහතන් වහන්සේ දකිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ වර්ණනා කරනවා. ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ස්වභාවය. ඒක හරි පුදුම එකක් පින්වතුනි.
අපේ සම්බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක දෙනුම් වහන්සේලාගේ තිබුණ ලස්සන ස්වභාවයක්. හිත් පහදින ස්වභාවයක් ඒක. දැන් එක අවස්ථාවක තියෙනවා සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් දෙනම වහන්සේලාම ඒ කාලේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ හිටියා. ඉතින් එදා සැරියුත් මහරහතන් වහන්සේ කොටියෙන් එළියට වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේ මෙහෙම ඉස්සරහට හම්බ වුණා. හම්බුනාම මුගලන් මහරහතන් වහන්සේට කියනවා විපස්සනානිකෝ තේ ආවුසෝ මොග්ගල්ලාන ඉන්ද්‍රියානි. ආයුෂ්මත් මොග්ගල්ලානේනි ඔබේ ඉන්ද්‍රියෝ හරීම ලස්සනයි ප්‍රසන්නයි. පරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝ ධාතෝ. ඔබ වහන්සේගේ මුහුණේ පෙනුම හරි පිරිසිදුයි ප්‍රභාස්වරයි. සන්තේන නූනායස්මා මහා මොග්ගල්ලානෝ අජ්ජ විහාරේන විහාසීති. අද නම් එකත් එකටම අපේ මහා මොග්ගල්ලානයන් ශාන්ත විහරණයකින් කල් ගෙවලා වගේ කිව්වා. ඒ ශාන්ත විහරණය කියලා කිව්වේ හොඳ ධ්‍යාන සමාධියකට සමවැදිලා ධ්‍යාන සමාධියෙන් ඉන්න ඇති. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වදාලා ඕලාරිකේනකෝ අහං ආවුසෝ අජ්ජ විහාරේන විහාසින්. නෑ ආයුෂ්මතුනි, අද මං හිටියේ නම් ඕලාරික විහරණයක. ඒ කිව්වේ සමාධි සමාපත්තියකට සමවැදිලා ගැඹුරු ධ්‍යාන සමාධියක නම් නෙමෙයි හිටියේ. අපිට මේ ආහෝසි ධම්මි කතාති. ඒ වුණාට මං ධර්ම කතාවක යෙදුණා. එතකොට මේ තියෙන ප්‍රීතිය මොකද්ද? දහම් කතාවේ ප්‍රීතිය. දහම් මනසිකාරයේ ප්‍රීතිය. කේන සද්දින් පනා යස්මතෝ මහා මොග්ගල්ලානස් අහෝසි ධම්මි කතා. අපේ ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ කාත් එක්කද ධර්ම කතා කළේ? භගවතාකෝ මේ ආවුසෝ සද්දින් අහෝසි ධම්මි කතා. ආයුෂ්මතුන් වහන්සේ මන් ධර්ම කතාවේ යෙදී සිටියේ භාග්‍යතුන් වහන්සේත් එක්කයි. ඕන්න එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා දූරේකෝ ආවුසෝ භගවා ඒතරහි සාවත්තියන් විහෙරති ජේතවනේ. ආයුෂ්මත් මොග්ගල්ලාණෙනි, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ ගොඩාක් දුර නොවැ වැඩ ඉන්නේ. දැන් අපි මේ වැඩ ඉන්නේ රජගහනුවර. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ දුර ඈත සැවැත් නුවර. ඒත් අපේ මහා මොග්ගල්ලාණයෝ කියනවා භාග්‍යතුන් වහන්සේත් එක්ක දහම් කතාවක් කළාලු. හැබෑවටම මහා මොග්ගල්ලාණෙනි දහම් කතාව සිද්ධ කළේ ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට එරදියෙන් වැඩියාද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ඔබ සමීපයට එරදියෙන් වැඩියාද? මුගලන් මහරහතන් වහන්සේ පැවසුවා නෑ නෑ ආයුෂ්මතුනි, එහෙම නොවේ සිද්ධ වුණේ. මම බුදුරජාණන් වහන්සේ ළඟට එරදියෙන් වැඩියෙත් නෑ. බුදුරජාණන් වහන්සේ මා සමීපයට එරදියෙන් වැඩියෙත් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේත් මමත් මනවින් දියුණු කරන ලද දිවස් නුවණත් දිව්‍ය ශ්‍රවණයත් කියන එකෙන් දුර ඉඳන්ම දහම් කතාව සිද්ධ කළා. එතකොට දිව්‍ය ශ්‍රවණයෙන් අසමින් දිවසින් දකිමින් දුර ඈත හිටියත් සුන්දර දහම් කතාවක් සිද්ධ කළා. ඉතින් මෙහෙම කිව්වහම සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා කිව්වා මෙන්න මෙහෙම. අනේ ප්‍රිය ආයුෂ්මතුනි, පුංචි ගල් කැටයක් හිමාල පර්වතෙත් එක්ක සසදලා බලන්න හදනවා වගේ තමයි අපේ මහා මොග්ගල්ලාණයන්ගේ එර්දි බලය ගැන අපිට තියෙන මේ සොච්චන් එර්දියත් එක්ක අපි සංසන්දනය කරන්න ගියොත්. බලන්න එපැයි අපේ මහා මොග්ගල්ලාණන් වහන්සේගේ එරදිය මහානුභාව සම්පන්නයි නෙවෙයි. ඕනකමක් තියෙනවා නම් අපේ මහා මොග්ගල්ලාණයන්ට කල්පයක් වුණත් ඉන්න පුළුවන්. ඇයි හේතුව? චිත්ත වසී ප්‍රාප්ත. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන එරදි පාද ඉහළට දියුණු කරලා. ඒ ගැනයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ බලන්නේ උත්තමයන් වහන්සේ ගුණ වර්ණනා කරපු හැටි. මුගලන් මහරහතන් වහන්සේගේ එරදියත් එක ගත්තාම අපිට තියෙන සොච්චන් එරදිය හරියට හිමාල පර්වතෙත් එක්ක චූටි ගල් කැටයක් වගේ කිව්වා.
එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි චූටි ලුණු කැටයක් සුවිශාල ලුණු භාජනයක් එක්ක සංසන්දනය කරන්න හදනවා වගේ තමයි අපේ ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන මේ අපිට තියෙන සොච්චම් ප්‍රඥාවත් එක්ක සංසන්දනය කරන්න ගියොත් සාරිපුත්තයන් වහන්සේගේ නොවේ මහා ප්‍රඥාවක් තියෙන්නේ. ඒ මහා ප්‍රඥාව ගැන බුදුරජාණන් වහන්සේත් වර්ණනා කරලා තියෙනවානේ. සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේනච යෝපි පාරංගතෝ භික්ඛු ඒතාව පරමෝසියා. ප්‍රඥාවෙනුත් සීලේනුත් සංසිදීමෙනුත් සාරිපුත්තයන්මයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සංසාරයට වැඩි භික්ෂූන් අතර සංසාරයෙන් එතරට වැඩි භික්ෂූන් අතර මේ සාරිපුත්තයන්ම උත්තරීතර මේ භික්ෂුවයි කියලා බුදුරජාණන් වහන්සේ ගුණ වර්ණනා කළේ ඔබ වහන්සේ ගැනනේ කිව්වා. එතකොට බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ ගුණ කියනකොට මුගලන් මහරහතන් වහන්සේ ඒක ඉවසාගෙන හිටියේ නෑ. මුගලන් මහරහතන් වහන්සේත් පෙරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ කිව්වා. ඉතින් මේ දේශනාව සංගායනා කරපු සංගීතකාරක රහතන් වහන්සේලා ඒ අග්‍රශ්‍රාවක යුග්මය ගැන හරි ලස්සනට මෙහෙම කියනවා. ඔය ආකාරයෙන් ඉතේ හේතේ උබහෝ මහා නාගා ඒ මහා ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා දෙනම අඤ්ඤ මඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමුනුමෝදින් සූති. දෙදෙනා වහන්සේගේ සුභාසිතයන් දෙදෙනා වහන්සේ අනුමෝදන් වුණා. හරි පුදුම සහගතයි මේ බුද්ධ ශාසනේ. හරි සුන්දරයි මේ බුද්ධ ශාසනේ. අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවනේ මේ උදාර රහතන් වහන්සේලා වැඩ හිටියනේ. ඉතින් එහෙම උදාර ගුණ බලයකින් බැබලී තමයි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ හිටියේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියේ. මුගලන් මහරහතන් වහන්සේට පෙරම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් වැටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩලා මේ සිදුවීම වෙනකොට වැඩි කාලයක් ගත වෙලා නැහැ. අපේ මුගලන් මහරහතන් වහන්සේ පින්වතුනි මේ සාමාන්‍ය මිනිස්සයා අතර හරියට ප්‍රසිද්ධ වුණා, ප්‍රකට වුණා. මුගලන් මහරහතන් වහන්සේ නිතර දෙව්ලොවට වඩින නිසා. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩියේම මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන්. දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ගේ තොරතුරු අහගෙන ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේ සැදැහැවත් මිනිස්සුන්ට ඒවා කියනවා. එතකොට මේ මිනිස්සු ඒකට ආස කරනවා. මුගලන් මහරහතන් වහන්සේගේ වචන විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් යුතුව පින් පුරන්න පටන් ගන්නවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා නිතර දෙව්ලොව තොරතුරු කියන්න ගන්නකොට මේ මිනිස්සු අතරේ උන්වහන්සේ වේගෙන් ප්‍රකට වුණා. අන්‍යාගමිකයෝ පවා මුගලන් මහරහතන් වහන්සේට පැහැදිලා බුද්ධ ශාසනෙත් එක්ක එකතු වෙන්න පටන් ගත්තා. බුද්ධ ශාසනයට භික්ෂු සංඝයාට ලැබෙන ලාභ සත්කාර පැසසුම් මේවා වැඩි වුණා. අන්‍යාගමික මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ලැබෙන සත්කාර සම්මාන පිරිහෙන්න පටන් ගත්තා. එතකොට බමුණෝ කතා වුණා දැන් ඔබට මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා මේ මනුලොව මිනිස්සුන්ට කියා දීපු කතන්දර ඒ පුවත් ඒවා කියව ගන්න පුළුවන් විමානවත්තු කියවීමෙන්. අපිට මේ කෙටි දහම් කතාවේදී ඒවා විස්තර කරන්න කාලයක් නැහැනේ. ඉතින් ඒ නිසා ඔබ හොඳට කියව ගන්න මුගලන් මහරහතන් වහන්සේ ගැන අප්‍රමාණ ප්‍රසාදයෙන් ඒ විමානවත්තු කියවනවා නම් මුගලන් මහරහතන් වහන්සේ අදත් වැඩ ඉන්නවා වගේ. මොකද ඒ කාලෙත් මුගලන් මහරහතන් වහන්සේ කලේ දෙව්ලොවට වැඩම කරලා ඒ තොරතුරු මේ මිනිස්යන්ට කියා දීපු එක. ඒ කියා දීපු ඒවා සංගායනා කරලා සංගීතකාරක මහරහතන් වහන්සේලා අපට ඉතුරු කළා. මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ඒ ශ්‍රද්ධාවේ පිහිටලා බලවත් විශ්වාසයකින් ඒ විමානවත්තු, ඒ පේතවත්තු කියව ගන්න ඕන. පියුම්පව් ගැන බය ඇති කරගන්න ඕන. පින් කිරීමෙන් සැලසෙන යහපත,
පාපයෙන් සැලසෙන විපත ගැන ජීවිතයට දැක්මක් හදාගන්න ඕන. පින්වතුනි ඒකමයි රැකවරණේ. ඒ නිසා හොඳට විමානවත්තු ටික කියව ගන්න. ඉතින් අපේ මුගලන් මහරහතන් වහන්සේ මෙහිම ප්‍රසිද්ධ වෙලා යනකොට අන්‍යාගමිකෝ කල්පනා කළා මේක හරි වැඩක් නොවේ. මෙහෙම ගියොත් නම් වැඩි කල් යන්ට නැතුව අපිට ඉන්න පිරිවර ටික නැත්තටම නැති වෙලා යනවා. මේක කොහොමද අපි වළක්ව ගන්නේ? බමුණන්ගේ සමිතියක්. එතන එක බමුණෙක් කිව්වා මේකේ මේ මිනිස්සු බලවත්ව පහදින්ට හේතු වෙලා තියෙන්නේ අර මුගලන් කියන කළු මහනා. එහෙම තමයි ඒ බමුණෝ අපේ මුගල්ලාන මහරහතන් වහන්සේව ආමන්ත්‍රණය කළේ. උන්වහන්සේ කාලවර්ණයෙන් යුක්තයිනේ. ඒ කාලවර්ණයෙන් යුක්ත නිසා උන්වහන්සේට මේ පහත් වචනයකින් ඒකුන් ආමන්ත්‍රණය කළා. ආන්ගේ ශ්‍රමණයාව වනසා දැමුවොත් නම් අපිට මේ පිරිහීගෙන යන ලාභ සත්කාර ටික රැක ගන්න පුළුවන් වෙයි. එතකොට බමුණෝ ටික රැස්වීමේදී කතිකාවතකට ආවා හොරමුලකට කහවණු දීලා කොන්ත්‍රාත් එකක් දෙන්න. ඉතින් මසුරන් 1000ක කොන්ත්‍රාත් එකක් දුන්නා. අපේ මහා මුගල්ලාන මහරහතන් වහන්සේව ඝාතනය කරන්න. මුගලන් මහරහතන් වහන්සේ ওই කාලේ වැඩ හිටියේ පින්වතුනේ රජගහ නුවර ඉසිගිලි පර්වතයේ සමීපයේ තියෙන කාලශිලාවේ. මේ කාලශිලාවේ තිබුණ පුංචි ගුහාවක තමයි අපේ මහා මුගල්ලාන මහරහතන් වහන්සේ වැඩ හිටියේ. මේ සිදුවීම වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඊට නොබෝ දිනකට පෙර පිරිනොම් පාලා. රාත්‍රී කාලේ අපේ මහා මුගල්ලාන මහරහතන් වහන්සේට ඇහුණා යම් කිසි පිරිසක් තමන් වහන්සේ වැඩ ඉන්න ලෙන වට කරන හඬ. මුගලන් මහරහතන් වහන්සේ නුවණින් බලනවා කවුද මේ? හොරමුලක්. තමන්ව ඝාතනය කරන්න පොළු මුගුරු අරගෙන එකතු වෙලා. මුගලන් මහරහතන් වහන්සේ එදා එ르දී බලයෙන් අර ගුහාවේ දොරටුවක් තිබුණා. ඒ ගුහාවේ දොරටුවෙන් මේ ඊතා කුඩා සිරුරක් මවාගෙන නික්මිලා ඒ හොරුන්ට නොපෙනී ගියා. ඉතින් හොරු එදා ඇවිල්ලා වැඩේ වැරදුනා හැරිලා ගියා. තවත් දවසක් අපේ මුගල්ලාන මහරහතන් වහන්සේ කුටියේ වැඩ ඉන්නකොට ඔන්න රාත්‍රියේ වට කළා. එතකොටත් මුගලන් මහරහතන් වහන්සේ බැලුවා මේ හොරු කාණ්ඩේ ආයෙ වතාවක් ඇවිල්ලා. උන්වහන්සේ එදත් හොරුන්ට නොපෙනෙන විදිහට නොපෙනී එ르දීන් වැඩම කළා. එදාත් හොරුන්ට වැඩේ වැරදුනා. තවත් දවසක් අපේ මුගල්ලාන මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටිය මේ හොරු වට කළා. ඒ වට කරාට පස්සේ මුගල්ලාන මහරහතන් වහන්සේ බලනවා ඇයි මේ හොරු අවස්ථා දෙකක්ම වැරදිලත් තව තවත් ලුහු බඳින්නේ? මේකට වෙන මොකක් හරි සම්බන්ධිකුත් තියෙනවද? ආන් එහෙම බලනකොටයි තේරුනේ තමන් වහන්සේ කරගත්ත කර්මයක් තියෙනවා. අතීතයේ పూర్ව ජාතියක තමන්ට හිටියා දැස් දෙකම අන්ධ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. ඒ දෙන්න අන්ධ වෙලා අසරණ වෙලා ඉද්දි තමන්ගේ බිරිඳත් එක්ක එකතු වෙලා බිරිඳගේ කීමට තමන්ගේ මව්පියන්ව පොල්ලෙන් ගහලා මුගුරෙන් ගහලා ඝාතනය කළා. ඝාතනය කරලා ඒ දෙන්නාව හොර රහසේම වලලලා දැම්මා. එදා ඒ ආනන්තරීය පාප කර්මී කරගෙන ඒකට විඳෙව්වා. හැබැයි මේ විඳවිල්ල අවසන් වෙලා නැහැ. ඒ කර්මී මේ ජීවිතේට බැඳිලා තියෙනවා. ඒ බැඳිච්ච කර්මේ උපදින જાතියේ මේ යන්න සිද්ධ වෙනවා. පොළු මුගුරු වලින් ගුටි කාලා ඇඟ පොඩි වෙලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේට මේ කර්ම විපාකේ දකිනකොට උන්වහන්සේ කල්පනා කළා එහෙනම් මේ ශරීර කූඩුව පිටිපස්සේ මේක ලුහු බැඳගෙන එනවා. මේ අවසාන જાතියෙත්
මේක ලුහු බැඳගෙන එනවා. මගේ ආයුෂ කොහොමද? මුගලන් මහරහතන් වහන්සේ බැලුවා. ඒ බලනකොට උන්වහන්සේට පේනවා ආයුෂත් අවසන් වෙලා. මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයෝ ශාස්ත්‍රුන් වහන්සේට පෙරම පිරිනිවීත් යනවා. ඒ නිසා මට පිරිනිවෙන්න කාලේ පැමිණිලා කියලා උන්වහන්සේ හිතට අදිෂ්ඨානයක් ඇති කරගත්තා. උන්වහන්සේ හිතට අදහසක් ගන්නවා. නමුත් මම පිරිනුවම් පාන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ සිරිපා කමල් යුග වන්දනා කරලා අවසර අරගෙන මිසක් මම පිරිනුවම් පාන්නේ. එහෙම අදිෂ්ඨානයක් අරගෙන මුගලන් මහරහතන් වහන්සේ එහෙම්ම පළඟක් බැඳගෙන වාඩි වෙලා හිටියා. එදා හොරුන්ගෙන් බේරලා යන්න කල්පනා කරේ නෑ. ඒ හොරු ගුහාවේ දොර කඩාගෙන ඇතුළට පැනලා මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරයට පළවෙනි පොළු පහර ගහනකොටම මුගලන් මහරහතන් වහන්සේ තිර අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ ශරීරය කැබලි කැබලි වලට කැඩී ගියත් ශාස්ත්‍රූන් වහන්සේ බැහැදක මිසක් මම පිරිනුවම් පාන්නේ. එතකොට මේ හොරු මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරය මේ අස්ති ඊටාම කෑලි කෑලි වලට කැඩී යනකම්ම පොළු මුගුරු වලින් තැළුවා. එහෙම තලලා මෙතන හොරු මහා හොරු කාණ්ඩයක් හිටියා. ඒ හොරු කාණ්ඩේ හිතේ හැටියට මුගුරෙන් උන්වහන්සේගේ ශරීරය තලලා දැන් නම් ඇති කියලා හිතෙනකන් තලලා කුඩු කරලා ඒ ශරීරයේ එතන තිබුණ වනලැහැබකට ඇදලා දාලා ඒකුම් යන්න ගියා. හැබැයි මුගලන් මහරහතන් වහන්සේ එර්දි බලයෙන් අග්‍රයි. උන්වහන්සේ එර්දියකින් අදිෂ්ඨාන කරලා තිබුණා. යම් කලෙක ශාස්ත්‍රෝන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කොට මිසක් මම පිරිනුවම් පාන්නේ. ආන්ගේ අදිෂ්ඨානය නිසා එර්දි බලයෙන් අර සිඳී බිඳී ගියපු ශරීර කූඩුව උන්වහන්සේ යලි සකස් කරගත්තා. භාග්‍යතුන් වහන්සේ අභිමුඛයට යනවා. බුදුරජාණන් වහන්සේ අභිමුඛයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්නට කල් පැමිණිලා. ශාස්ත්‍රෝන් වහන්සේ අවසර දෙනවා නම් මම පිරිනිවන් පාන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ මේ හැමදේම දකිනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ මාගේ ප්‍රිය පුත්‍රය ඔබ කොහිද පිරිනුවම් පාන්න කල්පනා කළේ? ස්වාමීනි කාලසිලාවේ මාගේ සෙනසුනේදීම මම පිරිනුවම් පාන්න කල්පනා කළා. මා ප්‍රිය පුත්‍රය මොග්ගල්ලානේ ඔබ වැනි මහානුභාව සම්පන්න ශ්‍රාවක භික්ෂුවකගේ ඇසුර ඔබ වගේ අනුකම්පා සහගත සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ ඇසුර ආයේ මේ භික්ෂුන්ට ලැබෙන්නේ. ඒ නිසා මාගේ ප්‍රිය පුත්‍රය මොග්ගල්ලානේ මේ පිරිනුවම් පානා මොහොතේ භික්ෂු සංඝයාට ඔබ දහම් අවවාද කරන්නට. හරි ආශ්චර්යයි පින්වතුනි. දැන් මේ සොරමුලකින් ගුටි කාලා බිඳී ගියපු සිරුරක් ප්‍රകൃතියෙන් මේ මියයන්ට තරම් පහර කාපු ශරීරයක් එර්දියෙන් තමයි උන්වහන්සේ පවත්වගෙන ඉන්නේ. ඒ එර්දි බල ඇති මහානුභාව සම්පන්න අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග වැන්දා. භාග්‍යතුන් වහන්සේව 3 වටක් ප්‍රදක්ෂිනා කරලා වන්දනා කළා. අහස් ගැබට පැන නැගුණා. අහසේ පළගක් බැඳගෙන හරියට කඳු මුදුනක නැගගෙන කේසර සොලවා ගර්ජනා කරමින් සිහනද පතුරවන සිංහ රාජෙක් වගේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භික්ෂු සංඝයාට දහම් අවවාද කළා. බලන්නේ දහම් අවවාද. බොහෝ දෙවිවරු 10000ක් වගේ පිරිසක් මෙතනට ඇවිත් ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම 이르දිමත්, කීර්තිමත්, බ්‍රහ්ම පුරෝහිත ලෝකේ ඉන්න ඔක්කොම දෙවිවරු ඇවිදින් ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම දෑත් බැඳගෙන මුගලන් තෙරුන්ව වන්දනා කරමින් ඉන්නේ. ඒ කියන්නේ මේ මොහොතට දෙව් බඹුන් පවා එක්ුණා. නමෝ තේ පුරිසාජඤ්ඤ ශ්‍රේෂ්ඨ පුරුෂය ඔබට নমස්කාර වේවා. නමෝ තේ පුරිසුත්තම පුරුෂෝත්තමේ ඔබට নমස්කාර වේවා.
යස්සතේ ආසවා කීනා දක්කිනි යෝසි මාරිස. ඔබ තුල කිසිම ආශ්‍රවයක් නැහැ. දුක්ඛ රහිත මුනිදුනි. ඇත්තෙම ඔබ ලෝකයාගේ දම්පැන් පිළිගැනීමට සුදුස්සෙක්. දෙවියොත් මිනිස්සුත් ඒ භික්ෂුවට ගෞරව කරනවා. එයා ඉපදුනේ මේ ජරා මරණ ලෝකේ. අන්තිමේදී ඒ ජරා මරණ ලෝකයෙන් නිදහස් වෙලා දැන් වාසය කරන්නේ මඩ වගුරක හැදිලා මඩ නොතැවරී පිපිලා තියෙන සුදු නිලුම් මලක් වගේ කිසිවක් සමගවත් නොතැවරී සිටින්නේ රහතන් වහන්සේලා. කෙලෙස් සහිත ලෝකයේ ජරා මරණ සහිත ලෝකයේ ඉපදිලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතේ සංසාරයෙන් නිදහස් කරගත්තා. දැන් හරියට මඩවලක සුදු නිලුමක් පිපිලා ඒ නිලුම උඩට නැගුණට පස්සේ ඒ මඩේ නොතැවරී තියෙනවා වගේ ලෝකෙන් නිදහස් වෙලා. ඒ භික්ෂුවට නිමේෂයකින් දහසක් ලෝක ධාතුව දැක ගන්නට පුළුවන්. මහා බ්‍රහ්මයා හා සමාන කෙනෙක්. එර්ධි බලයෙන්ුත් යුක්තයි. චුතූපපාත ඥානයෙන්ුත් යුක්තයි. ඒ භික්ෂුව සුදුසු කල දෙවියන්වත් දකිනවා. නිතර දෙවියන් අතරට ඒ දෙවිවරුන්ගේ පුවත් දැන ගැනීම පිණිස වැඩම කරපු උත්තමයා මුගලන් මහරහතන් වහන්සේ. යම් කෙනෙක් සසරින් එතෙර වුණේ ප්‍රඥාවෙනුත් සීලේනුත් සංසිඳීමෙනුත් නම් ඒ කෙනා සැරියුත් තෙරුන් වගේමයි. සැරියුත් තෙරුන් මේ කරුණු තුනෙන්ම අග්‍ර කෙනෙක්. බලන්නේ අවසාන මොහොතෙත් තමන් වහන්සේගේ ගිහි කල සිටම මිත්‍රයා වුණ මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේව සිහි කළා. මට නිමේෂයකින් කෝටි ලක්ෂයක් ආත්ම භාවයන් මවන්න පුළුවනි. මට ඕන පිළිවෙලට එර්ධි බලය හසුරවන්න පුළුවනි. මා විසින් මේ එර්ධි බලය වසී කරගෙනයි තියෙන්නේ. ඒ භික්ෂුව සමාධියෙත් නුවණෙත් පරතරට ගිය තෘෂ්ණාවෙන් නිදහස් වූ මුනිදුන්ගේ සසුනේ තමයි ඉන්නේ. මොග්ගල්ලාන ගෝත්‍රයට අයිති ඒ නුවණැති භික්ෂුව එකඟ වූ සිතින් කෙලෙස් කඩලා බිඳලා දැම්මේ රසකින්ද වැලක් කඩා දාන හස්ති රාජෙක් වගේ. රසකින්ද වැලක් කඩා දානවා කියන එක හස්ති රාජයෙකුට සුළු වැඩක්. හස්ති රාජයෙකුට දැනෙන්නේවත් නැහැ. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජුන්ගේ ධර්මයේ තුල පිහිටා මේ කෙලෙස් කඩා දැම්මේ හරියට හස්ති රාජයෙක් රසකින්දක වැල සිඳලා දානවා වගේ. ආශ්චර්යයි. පරිචින්නෝ මයා සත්තා කතං බුද්දස්ස ශාසනං ඕහිතෝ ගරුකෝ භාරෝ භවනෙත්ති සමූහතෝ. මාත් ශාස්ත්‍රූන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බවරහෙන් මුලින්ම සිඳලා දැම්මා. යස්සත්තාය පබ්බජිතෝ අගාරස්මානගාරියං සූමී අත්තෝ අනුපත්තෝ සබ්බ සංයෝජනක්ඛයෝ. මං ගිහිගේ අත්හැරලා මහණ උනේ උතුම් අදහසක් ඇතිවයි. මේ සියලු බන්ධන වලින් මං නිදහස් වෙනවා කියන උතුම් අදහස මං ඉෂ්ට කරගත්තා. ඒ තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අහස් ගැබේ වැඩ හිඳිමින් වදාළ ධර්මය අවසන් කරපු ගාථාව. ඒ ගාථාවෙන් දහම් කතාව අවසන් කරලා මුගලන් මහරහතන් වහන්සේ ආයිමත් එර්ධි බලයෙන් මේ පොළොව ගෙබට වැඩම කළා. උන්වහන්සේ දැන් මේ කැඩී බිඳී ගිය සිරුර එර්ධියෙන්ම සකස් කරගෙන ඉන්නේ. ඒ සිරුරින් ශාස්ත්‍රූන් වහන්සේව ගෞරව උපහාර සහිතව
මහා ඉහලින් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේව එක වටක් ප්‍රදක්ෂිනා කරනවා, වන්දනා කරනවා. ආයෙ ප්‍රදක්ෂිනා කරනවා, වන්දනා කරනවා. ආයෙත් ප්‍රදක්ෂිනා කරනවා, වන්දනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කුටියත් එසේ ප්‍රදක්ෂිනා කොට වන්දනා කළා. එසේ වන්දනා සත්කාර අවසන් කරලා බුදුරජාණන් වහන්සේට පැවසුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මා ශාස්තෘන් වහන්සේ දකින අවසාන මොහොතයි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩම කළා කාලසිලාවේ තමන් වහන්සේ වැඩ හිටපු කුටියට. ඒ කුටියේ මනා සිහිනුවණින් සැතපීලා උන්වහන්සේ පිරිනුවම් පාවදාලා. ඉතින් ඒ විදිහට තමයි අපේ මුගලන් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණේ. නමුත් පිරිනිවීම සිද්ධ වෙච්චි විදිහ ගැන භික්ෂූන් තුල මහා සංවේගයක් හටගත්තා. මොකද සොරුන්ගෙන් පහර කෑමට ලක් වෙලානේ උන්වහන්සේට පිරිනුවම් පාන්න සිද්ධ වුණේ. ආන්ගේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ රැස් කරන කර්මයේ, රැස් කරන පාප කර්මයේ භයානක බව තේරෙන්නත් එක්ක මුගලන් මහරහතන් වහන්සේ අතීත ජීවිතේ රැස් කරගත්ත කර්මය ගැන භික්ෂුන්ට කියලා දුන්නා. මහණෙනි, මොග්ගල්ලාණන් පසුපස්සේ පැමිණිලා මේ අවසාන ජීවිතෙත් මේ විදිහට මිය යන්න තරම් හේතුනේ ඒ ඈත අතීතේ කරගත්ත පාප කර්මය. ඒ නිසා පින්වතුනි, මේ මුගලන් මහරහතන් වහන්සේ කියන මහෝත්තම ශ්‍රාවක රත්නය ගැන අපි ඉගෙන ගන්නකොට මේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ලෙස අපිට ඒ කාරණෙත් අපේ ජීවිතයට යහපත ඇති කරගන්න උපකාර කරන එකක්. පාප කර්ම ගැන බය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ න අන්තලික්කේ න සමුද්ධ මජ්ජේ. අහසේ එහෙම තැනක් නැත. මුහුද මධ්‍යයේ එහෙම තැනක් නැත. න පබ්බතානං විවරම් පවිස්ස. කන්දක් ඇතුළට රිංගලා පර්වතයක් අස්සේ හැංගිලා බේරෙන්න කියලා එහෙම තැනක් නැත. නවිජ්ජතිසෝ ජගති පදේසෝ. මේ ලෝකේ ඉබඳු තැනක් පිහිටා නැත්තේය. කිබඳු තැනක්ද? යත්තට්ටිතු මුංචෙය්‍ය පාපකම්මා. යම් තැනක පිහිටලා තමන් කරගත්ත පාප කර්ම වලින් මිදෙන්න පුළුවන් නම් ඉබඳු තැනක් මේ ලෝකේ නැත්තේය. මේ සාංශාරික ගමනේ යනවා නම් කර්මයත් එක්ක බැඳිච්ච ගමනක්මයි යන්නේ. පාප කර්ම සිද්ධ වුණොත් විඳවන්න වෙනවාමයි. මේකෙන් නිදහස් වෙනවා නම් නිදහස් වෙන්න තියෙන්නේ සංසාරයෙන්. සංසාරයෙන් නිදහස් වුණොත් මේ ප්‍රශ්نين නිදහස්. සංසාරයෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කිරීම. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනේ හොඳට සීල සමාධි ප්‍රඥා දියුණු කිරීමයි සංසාරයෙන් නිදහස් වෙන කෙනෙක් කරන්න තියෙන්නේ. එසේ සංසාරයෙන් නිදහස් වෙච්ච කෙනාට මේ විදවන කර්ම ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉතින් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ පිරිනිවීම මේ විදිහට සිද්ධ වුණාට උන්වහන්සේ නිදහස් වෙච්ච කෙනෙක්. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා තැන්පත් කොට සෑරජානන් වහන්සේ නමක් ඉදි වුණා. හැබැයි මුගලන් මහරහතන් වහන්සේගේ මේ ඝාතනය සම්බන්ධයෙන් දැනගත් රජ්ජුරුවෝ බොහෝම කම්පාවට පත් වුණා. කම්පාවට පත් වෙලා රජ්ජුරුවෝ කල්පනා කළා මේ ඊටාම පාපී කටයුත්ත කරපු පුද්ගලයන්ට දඬුවම් කරන්න ඕන. රජ්ජුරුවෝ රාජපුරුෂයන්ට මේ අනකලා මේක හොයන්න ඕන කියලා. ඉතින් රාජපුරුෂයෝ වැඩි කාලයක් ගත වෙන්නත් කලින්ම මේ හොරමුල ඇල්ලුවා. එතන හිටිය පින්වතුනි 500ක හොරමුලක්. ඒ 500ක හොරමුලෙන් දැනගන්න ලැබුණ රජතුමාට මේ හොරුන්ට මේ කොන්ත්‍රාත්තුව දුන්නේ 500ක් වූ බමුණු පිරිසක්. එතකොට පිරිස ඔක්කොම ගත්තොත් 1000ක්. නඩු කතා කරා. ඔක්කොම හෙළි වුණා.
රජුරෝ තීරණය කළා මේ සියලු දෙනාටම ඊටාම බිහිසුණු දඬුවමක් දෙන්න. ඊටාම බිහිසුණු දඬුවමක්. ඒ කාලේ රජවරුන්ගේ දඬුවම් ගත්තාම නම් රජවරු යම් කරුණක් ඉදිරියේ කිපුණට පස්සේ ඒ රජුරුවන්ගේ දඬුවම හරි සැඩයි. රජුරෝ දීපු දඬුවම මොකද්ද? මේගොල්ලෝ හැමෝම මේ දහසක් දෙනා වලවල් හරලා මේ අත් දෙකත් යට වෙන විදිහට ඉන මට්ටමට එනකන් පොළවේ තදට වැළලෙව්වා. වලල්ලා පිදුරු වලින් සම්පූර්ණයෙන්ම වැහුවා ඒ ප්‍රදේශය. පිදුරු වලින් වහලා පිදුරු වලට ගිනි තිබ්බා. එතකොට මේ ශරීරයේ උඩු කොටස ඔක්කොම අර පිදුරු ගින්නට බාගෙට ඇවිලෙනවා. පිදුරු ගින්නකට පිංගුතුනේ සම්පූර්ණයෙන් ඇවිලලා අළු වෙලා යන්නේ. පිදුරු ටික ඇවිල්ලා ඉවර වෙනකොට මේ හැමේ දිය බුබුලු ආදී ඇවිල්ලා උහුලන්න බැරි වේදනත් එක්ක පිච්චෙනවා. එහෙම පිච්චුණු වේදනාවෙන් ඇඹරි කෑ ගසමින් ඉද්දී ඇත්තු ලව්වා පෑගෙව්වා. ඇත්තු ලවලා පාගලා සම්පූර්ණයෙන්ම පොළොව මට්ටමට චප්ප වෙනකන් ඒ කොටස සම්පූර්ණයෙන් පෑගෙව්වා. ඊළඟට කොකු තියෙන නගුල් අරගෙන ඒ නගුල් වලින් සම්පූර්ණ ප්‍රදේශය හැවා. එහෙම තමයි මේ දහසක් දිනාට දඬුවම් ලැබුණේ. මේ මුගලන් මහරහතන් වහන්සේගේ ඝාතනයට සම්බන්ධ වෙච්ච පිරිසට ඒ දීපු බිහිසුණු දඬුවම ගැන භික්ෂූන් සැලකරපු මොහොතේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථා අර්ථ වදාලා. යෝ දණ්ඩේන අදණ්ඩේසු අප්පදුට්ටේසු දුස්සති දසන්න මඤ්ඤ තරන්ඨානං කිප්පමේව නිගච්ඡති. දඬු මුගුරු රහිත හැම සතුන් කෙරෙහි මෙත් වඩන රහතන් වහන්සේ කෙනෙකුට යමෙක් දුෂ්ට සිතින් පීඩා කළොත් මේ දසවැදෑරුම් කරදර වලින් එකකට ඉක්මනටම මුහුණ දෙන්න ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා. බලන්න මේ බුද්ධ ශාසනයේ රහතුන්ට නිගා කළොත්, රහතුන්ට හිංසා කළොත්, රහතුන්ට පීඩා කළොත් ඒ කරපු කෙනාට උරුම වෙන දේ වේදනං පරුසං ජානින් එක්කෝ දරුණු ශාරීරික වේදනාවලට භාජනය වෙන්න වෙනවා. ශරීරස්සච බෙහෙදනං එහෙම නැත්නම් අතපය කැඩිලා මේ බොහෝම බිහිසුණු අනතුරු වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ගරුකං වාපි ආබාධං එක්කෝ දරුණු රෝගාබාධයක් වැළඳෙනවා. චිත්තක්කේපංව පාපුනේ එක්කෝ මිනිසයා පිස්සෙක් බවට පත් වෙනවා, සිහි විකල් වෙනවා. රහතුන්ට නිගා කළොත්. රාජතෝවා උපස්සග්ගං එහෙම නැත්නම් රජවරුන්ගේ උදහසට ලක් වෙනවා. අබ්බක්කානංව දාරුණ එහෙම නැත්නම් නොකල අපරාධ වලට දරුණු චෝදනාවකට ලක් වෙනවා. තමන් මේ අපරාධ කරලා නැහැ. නොකරපු වැරද්දකට දරුණු චෝදනාවකට ලක් වෙනවා. පරික්ඛයන්ව ඥාතීනං භෝගානංව පබංගුරං එක්කෝ නෑදෑයෝ පවා හිමි වෙලා යනවා. එහෙම නැත්නම් ධන සම්පත් හරි විනාශ වෙලා යනවා. අතවාස්ස අගාරාණී අග්ගී ඩහති පාවකෝ කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයන්සෝ උපපජ්ජති. ඒ වගේ මේ අයගේ ගෙවල් දොරවල් ගින්නට අහු වෙනවා කියනවා. රහතුන්ට නිගා කරපු මේ මෝඩ තැනැත්තා මරණින් මත්තේ නිරේ ගිහින් උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මේ අපරාධි කරපු සියලු දෙනාටත් ඒ ඉරණම් වලට ගොදුරු වෙන්න සිද්ධ වුණා. මේ සම්බුද්ධ ශාසනේ සෝභමාන කරවලා මේ බුද්ධ ශාසනයේ අහිංසක මේ මිනිස්යන්ට සුගති රැකවරණ සලසා ගන්නට අවකාශ බොහෝමයක් සලසලා. මුගලන් මහරහතන් වහන්සේ නිසා කී දෙනෙක් පින්වතුනි ඒ කාලේ සුගති රැකවරණ හදාගන්නේ නැද්ද? මොකද මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා මනුලොවට ආපුවම ඒ විස්තර කියනවා. භික්ෂු සංඝයා කරේ හිත පහදවගෙන ආන සුගතිය ගිහින් සැප විඳින හැටි. එතකොට මෙහි මිනිස්සු භික්ෂුන් දැක්ක ගමන් හිත පහදවාගෙන පින් පුරනවා.
ඒ රහතන් වහන්සේ වැඩම කරලා කියනවා භික්ෂූන්ට දන් හෙන්දක් පූජා කරාම ඒ දන් හෙන්දක් පිඳු පිනෙන් අන්න විඳින පුණ්‍ය විපාක. එතකොට මෙහි මිනිස්සු ඒ පින ගැන අහලා වේගින් දම්පැන් පූජා කර කර පින් පුරනවා. ධාතු වන්දනා කර කර පින් පුරනවා. එතකොට මේ පින ගැන කතාව පින්වතුනි රහතන් වහන්සේලා කරපු කතාවක් නේ. පින් කරගන්නට පිනේ ආනිසංසය මෙයයි කියන එක. රහතුන්ගේ දහම තුල ඒක ඊට ප්‍රකටව සඳහන් වෙනවනේ. රහතුන්ගේ දහම තුල පින් කර ගැනීමේ වටිනාකම ඊට ප්‍රකටව සඳහන් වෙනවා නම් පින තුලින් මේ සැලසෙන සුගති රැකවරණය ගැන ඊට පැහැදිලිව සඳහන් වෙනවා නම් මේ රහතන් වහන්සේලා සංගායනා කර කර ආරක්ෂා කරමින් ආපු ධර්මයේ තුල අදටත් ප්‍රකටව ඒ කාරණා දකින්නත් ලැබෙනවා නම් අපි මේ පින් කිරීමේ යහපත ගැන මේ සමාජයේ ඉන්න එක එක්කෙනා කියන එක එක්කෙනාගේ බොල් මත අහන්න ඕනද? ඒ නිසා හොඳට මේ කාරණේ තේරුම් අරගන්න. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා මේ මනුලොව මිනිස්සුන්ට කියා දීපු විස්තර බොහෝමයක් විමානවත්වයේ සඳහන් වෙනවා. ඒ විමානවත්ව කියව ගන්න. ඒවා කියවගෙන හොඳට ජීවිතයට පින් රැස් කරගන්න උත්සාහවත් වෙන්න. පින්වතුනි රැස් කරන පිනෙමයි අපට අපේ ජීවිතේ යහපත සලසා ගන්න තියෙන්නේ. අපි හොඳට පින් රැස් කරගත්තොත් ඒ පුඤ්ඤාභි සංස්කාරයෙන් අපට අපේ ජීවිතේ යහපත සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. පුඤ්ඤාභි සංස්කාර රැස් වුණොත් ඒකෙන් සැප උපදිනවා. මේ රැස් වෙන සංස්කාර ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර. ඔය තමයි සංස්කාර. එතකොට පුඤ්ඤාභි සංස්කාරය රැස් කරනවා නම් ඒක ජීවිතේ යහපත පිණිස, දියුණුව පිණිස, සැපේ පිණිස හේතු වෙනවා. ඊළඟට ආනිඤ්ඤාභි සංස්කාර රැස් කරනවා නම් ඒකත් දියුණුව පිණිස, යහපත පිණිස හේතු වෙනවා. හැබැයි කෙනෙකුට පුඤ්ඤාභි සංස්කාර නැතුව ආනිඤ්ඤාභි සංස්කාර රැස් කරන්න බෑ. පින තුල පිහිටා තමයි ආනිඤ්ඤාභි සංස්කාරය රැස් කරන්නේ. අපි හිතමු කෙනෙක් පින බැහැර කරනවා කියලා. පින බැහැර කරා නම් ඒ පුද්ගලයා ආනිඤ්ඤයත් බැහැර කළා. ඒ පුද්ගලයාට ඉතුරු වෙන්නේ මොකද්ද? අපුඤ්ඤාභි සංස්කාරය. පාපේ විතරයි. පාපේ රැස් කළොත් එහෙම ඒකෙන් උපදින්නේ දුක් විපාකයක්. ඒ නිසා මේ කාරණා තේරුම් අරගෙන හොඳට තමන්ගේ ජීවිතේ ධර්මයේ තුල සකස් කරගන්න මහන්සි ගන්න. මේ සොඳුරු දහම් අවවාද අප කෙරෙහි අනුකම්පාවෙන්ම සිද්ධ කළ දෙව්ලොවට නිතර නිතර වැඩම කරමින් දෙව්ලොව තතු මේ අහිංසක මිනිසයාට කියා දීලා පින්පුරන්ට අවකාශ සැලසූ මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිත එරිදි බලයෙන් අග්‍රේසර අපගේ මහා මොග්ගල්ලාන රහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ මහානුභාවෝ චලභිඤ්ඤෝ ඉද්ධියා පාරමින්ගතු සෝවිකුබ්බනාසු කුසලෝ වසීභූතෝ මහිද්ධියා තං විතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත මොග්ගල්ලානං මහාග සෞරහත් නුතුමික් සයක් වූ මහා අභිඥා ලැබ මුදුන්පත් වී ඉරිදි බලයෙන් මහානුහස් පෑවිද දක්ෂ වී මහා පෙළහරෙහි ඉරිදි බල තම වසඟයට ගත් ඒ විතරාගී සමාහිත ඉඳුරන් නැති අමා නිවනට වැඩිය අපගේ මහා මුගලන් රහත් මුනි දුට
වඳිමි මම සාදරයින්. සාදු සාදු සාදු. අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා සැනසුන නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ධර්ම දේශනාවෙන් රැස් වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය උපකාරය අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත් ලබත්වා මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන ඒ සුපින්නතුල්ලාගේ නමින් යන්තාක් මිය පරලෝ යන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිද්ධ කරන්නේ ප්‍රංශේ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් ශාන්ති සූරිය මාලා, මේරි විජේසිංහ, ශීලා හේවා විතාරණ, ලලිතා උඩවත්ත සහ ස්වර්ණා ජයලත් යන පින්වතුල්ලා විසින්. ඉතින් ඒ දායකත්වයේ දරූ පින්වතුල්ලා සෑම සියලු දෙනාට, ඒ පින්වතුල්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ පින්වතුන් කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, දිනින් දින දියුණු වෙත්වා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණ දහම් දියුණු කරගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වතුන් සඳහන් කොට තිබෙන ආකාරයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දානය සිද්ධ කරපු ඒ සුපින්වත් පින්වතුන්ලා සෑම සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් සියලු යහපත මුදා වේවා. ගෞතම සාසනයේ සුවසේ පින් පුරාගෙන සුවසේ දහමේ හැසිරিলা චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට හැම දිනාටම වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.